ටිකක් තමයි පුතේ මේ අසරණ ළමයි මුලා කරලා තියෙන්නේ. හරිම වේදනයි පුතේ ගැන මට. ඉතින් මම මේ පිනට පිහිට වෙන්නම ඒ වගේ තක්කලින්ගෙන් මේ අසරණ දරුවෝ බේරගන්න කරනවා කිය මන්ත්‍රයක් කියන්න කියපුවාම කියනවා මෙවුවා රහස් මෙවුවා කියන්න හොඳ නැහැ කවුරුත් දැනගන්න හොඳ නැහැ එහෙම කියලා ඉවරලා අරකෙන් ගැලවෙනවා හැංගෙනවා අන්න එහෙම මිනිස්සුන්ට තමයි මම විශේෂයෙන් මේ අභියෝග කරන්නේ අය මේක අරක කරා පූජා වට්ටි උඩ ෆොටෝ කැල් දෙක තිබ්බා නන් දෙක තිබ්බා නූල තිබ්බා අරක තිබ්බා ගැහුවා ෆොටෝ එක නැත්නම් පොඩක් වීඩියෝ කරා ඕම පුතේ වැඩේ කරා අච්චර කොන මෙච්චර කොන අනේ දුක් මාන්සලා වලන් හොදලා කක්කුසි හොදා වෙන සල්ලි පව් පිටරටින් ළමයි විශේෂයෙන් පිටරටින් ළමයි අනිත් එක තමයි ගෙවල් වලට වෙලා දෙමාපියන්ට බයේ ආදර සම්බන්ධතා කරගෙන ගිහිල්ලා කැඩිලා බිඳලා හැංගිලා කාමරේට වෙලා සමහරවිට මැසේජ් විතරයි අනේ ෆොටෝ එකක් තමයි විශ්වාස කරනවා ඕගොල්ලෝ දුක් මහන්සියෙන් අම්බ කරන සල්ලි මෙව්වා එව්වා නිකන් කොහෙවත් යන හොරුන්ට තක්කලින් දෙන්න එපා ඒක දෙන්න පුතේ ගිහිල්ලා පාන එකක අහිංසක මිනිස්සුන්ට ඒ සල්ලි ටික දීලා පෙම් ප්‍රාර්ථනා කරන්න දැන් මේක මැජික් එකක් කියන වචනේ දාන්න එපා පුතේ මම ඒකට විරුද්ධයි මැජික් කාර්යය නෙමෙයි අපි දුබායි දේශයේ තිබ්බ ප්‍රශ්න තියෙන පවුල අන්නේ පවුලට මම පිට වුණා ඒ පිට වුණාට පස්සේ පුතේ මම එපා කියද්දි ඒගොල්ලෝ පුතේ තමන්ගේ සන්තෝෂයෙන් අපිට පුතේ තෑගි පාර්සලයක් දාලා තිබ්බා ඒක අරන් එන්න ගියපු නිසා තමයි මම පුතාලට මං එන්න මුණ ගැහෙන්න පරක් වුණේ ඔබතුමා ගිහිල්ලා තිබ්බෙත් අරාබි ජාතිකයන් විසින් ඔබතුමාට යවපු තුටු කල්පයක් ලබා ගන්න මොකද ඒගොල්ලන්ගේ තියෙන කෙලෙහි ගුණවන්තභාවය නිසා තමයි ඔබතුමා එපා කියද්දි සතුටින් ඔබතුමාට ඒ තිලිනේ එවලා තිබුණේ. ඕ මාලෝක ගල්පර්වතයේ සම්මාලිකාමේ වැඩ වාසස්ථානය කරන එළගවරුඩියාගේ ගෙයි තාස්පෙට්ටියේ ගිරිමස් කාලකෝණෝ රොඩි කෙල්ලන් 84000 ගේ ලේමාලේ කිරිමාලේ කාලකෝණෝ ආදරය බලාපොරොත්තු මේ හැමදේම තමයි අපේ ජීවිතය ජීවත් කරවන්නේ. අපි ආදරය කරද්දී විරහව නැමැති දෙයට අපි ගොදුරු වුණොත් ඒ වෙලාවට අපි ගන්න උස්ම පහළට දාන්නේ අපි බලාපොරොත්තුවක් නිසාවෙන්. ඒ අපිව හැරදාලා ගිය ඔහු හෝ ඇය කවදා හෝ ඒ ආදරයේ සෙනෙහස අරගෙන යලි අපේම කරගන්න ලැබේවි කියන බලාපොරොත්තුව පිට. හැබැයි මෙවැනි බලාපොරොත්තු වලට ජීවය දුන්නොත් ලෝකෙටම සෙටක් කරපු ගුරුනාථය කෙනෙක් හොයාගෙන මේ රාත්‍රී කාලෙදී ටීවී ලංකා අපි අද කුරුලි බැද්ද ගම්මානට ඇවිල්ලා තියෙනවා. ඔබට පේනවා ඇති පසුපසින් එතුමා ලොකු වැඩක නියැලෙනවා. ඉතින් අපිට මොහොතක් රැඳී සිටින්න වෙනවා. මෙතුමා ගැන මම මෙහෙම හැඳින්වීමක් කරන්නම්. කුරුලි බැද්ද ගම්මානයේ තුල වැඩ වාසය කරන මෙතුමා වර 3ක් වෙනි කෙටි කාලයක් තුලදී බොහෝ දෙනෙක්ගේ ජීවිතවලට නැති වුණු ආදරය ලබලා දීලා තියෙනවා. ඒ සියලුම දේ මෙතුමා කළා දීලා තියෙන්නේ නොමිලේ. මෙතුමා නියම සැඩොල් කුඩේ මිනිසෙක් කිව්වොත් මන් නිවැරදි. සැඩොල් වංශය තුල ඉපදිලා ඒ සැඩොල් කුලේ ගති පැවතුම් ඒ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර එක්ක හැප්පිලා දහසක් ජනතාවට සේවය කරපු ප්‍රේමසිරි ගුරුනාථයව හොයාගෙන තමයි කාල වේලාව ගැන නොතකා අපි මේ ස්ථානෙට ආවේ. මොකද අපි මෙතුමා ගැන පළවෙනියෙන්ම වැඩසටහනක් කරා ඔබට මතක ඇති. ඊට පස්සේ අපිට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. මෙතුමා ගැන මිනිස්සු කතා කරේ ඇඹු කඳුලින් පින් දීලා. ඇත්තටම අපිට එක තැනැත්තියක් කතා කරා. ඇයගේ නම සුබානි කියලා. ඊශ්‍රායෙල් වල තමයි ඇය සේවය කරන්නේ. එතකොට ඇය අවුරුදු 6මාරක් ඊශ්‍රායෙල් රටේදී පෙම්වතෙක්ව ආශ්‍රය කරනවා. දෙන්න විවාහ ගිවිස ගන්නට බලාපොරොත්තු වෙන නිසාවේ ඇය දෙපාරක් හිතන්නේ නැතුව ඇයගේ මුදල් පවා දාලා ලංකාවේ තිබෙන තමන්ගේ පෙම්වතාගේ ඉඩමක ඇය නිවසක් තනනවා. අන්තිමට මොකද වෙන්නේ? මොහු ලංකාවට එනවා. ලංකාවට ආවට පස්සේ ෆෝන් නම්බර් එක පවා වෙනස් කරලා ඇයව අතාරිනවා. ඉතින් මෙතුමිය ගොඩාක් අසරණ වෙලා දේවාල පස්සේ ගිහිල්ලා තියෙනවා. ඊශ්‍රායෙල් රටේ ඉඳලා කතා කරලා ගොඩක් දෙනෙක්ට සල්ලි වියදම් කරලා කිසිම පිළිසරණක් නැතුව ඇයට තිබ්බ එකම විසඳුම වෙලා තිබ්බේ මරණය. නමුත් මෙතුමා ගැන යාළුවෙක්ගේ මාර්ගෙන් දැනගත්තට පස්සේ මෙතුමාට කතා කරලා වර 3ක් යන්න කලින් මාස 4ක් තිස්සේ තමුන්ව මගහැරලා ලංකාවේ හිටපු ඒ පෙම්වතා මෙතුමියට කතා කරලා දවස් 14ක් යන්න කලින් ආපහු ඊශ්‍රායෙල් රටට ගිහිල්ලා තියෙනවා. දැන් මේ වෙද්දි ඒ දෙන්නම ලංකාවට ඇවිල්ලා විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා. කුළුඳුල් දරුවපතට දැනට මාස 7ක් තියෙන්නේ කියලා එතුමිය අපිට කතා කරා. ඉතින් මං හිතන්නේ මේ වගේ මේ එක අත්දැකීමක් විතරයි, එක ප්‍රතිචාරයක් විතරයි මේ වගේ ගොඩක් දෙනෙකුට වරු 3කින් නොමිලේ සේවය කරපු ප්‍රේමසිරි ගුරුනාථයව හොයාගෙන තමයි අපි අද ආවේ. මං හිතන්නේ එතුමා වැඩක ඉන්නේ. පොඩ්ඩක් මෙහෙම ඉඳලා අපි එතුමත් එක්ක කතා බහ කරමු. ඔන්න අපි කියපු උත්තම පුරුෂයාණන් ඉදිරිපිට තමයි දැන් අපි මේ ඉන්නේ. මම ඔබට කලිනුත් කිව්වා
ඔබ ආදරය නිසා යම්කිසි දුකක් වේදනාවකින් ඉන්නවා නම් ඔබේ ආදරය ඔබට ලබා ගන්න බැරි ඔබ උහුල්ල ජීවත් වෙනවා නම් ඔබේ ප්‍රශ්නයට නිසකවම පිළිතුරු ලබා දෙන්න පුළුවන් ඒ නියම රොඩි මිනිසා ඉදිරියේ තමයි අද අපි මේ ඉන්නේ. මෙතුමා කළා තියෙන වශීගුරුකම් සංඛ්‍යාව අපිට සංඛ්‍යාත්මකව ගණනය කරන්න බෑ. ඒ තරම් අති විශාල ප්‍රමාණයක් මෙතුමා සිද්ධ කළා ආදරවන්තයන් ස්වාමි පුරුෂවරු භාර්යාවරු එකතු කරලා තියෙනවා. ඉතින් මෙතුමා මේ සියලුම දේ වරු තුනකින් නොමිලේ සිද්ධ කරලා තියෙන්නේ. මේ සියලු කර්තව්‍යයන් මෙතුමා කොහොමද කරන්නේ කියලා අපි අද මෙතුමාගෙන් අහලා දැනගමු. ආයිබෝවන් ගුරුනාන්සේ. ආයිබෝවන්. ඉතින් ගුරුනාන්සේ අපි නැවත වතාවක් ඔබතුමා හොයාගෙන මේ රාත්‍රී කාලයේදී ආවේ පළවෙනි වැඩසටහනෙන් පස්සේ පුදුමාකාර ප්‍රතිචාර සංඛ්‍යාවක් අපි වෙත ගලාගෙන එන්න ගත්තා. ඇත්තටම ඔබතුමා ගැන මිනිසුන් අපිට කතා කරේ ප්‍රශංසාත්මකව සතුටු කඳුළු වගුරුමේ. ඇත්තටම ඒ අය කියපු කතා අහපුවාම අපේ ඇඟේ පවා හිරිගඩු පිපුණා. ඒ තරම් ඒගොල්ලෝ දුක් විඳලා අද වෙද්දී ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. ඉතින් හැබැයි හැම කෙනෙක්ම කියපු දෙයක් තමයි ඔබතුමාට ගිය වර තුනයි. හැබැයි ඔබතුමා 7-5ක්වත් ගත්තේ නැහැ කියලා. මේ හැමදේම අපිට ප්‍රශ්නාර්ථයක් ගුරුනාන්සේ. මොකද අද මුදල් නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. නමුත් ඔබතුමා නියම රොඩි මිනිසෙක් විදියට මේ කුරුළු බැද්ද ගම්මානයේ තුල ජීවත් වෙමින් දසදහස් ගණන් සංඛ්‍යාවකට සේවය සපයනවා. ඇත්තටම ඔබතුමා කොහොමද මේ දේවල් නොමිල කරන්නේ? මේ දේවල් පුතේ මෙහෙමයි. දැන් අපිට මේක මහා උළවාලි පරම්පරාවෙන් ලැබිච්ච ශාස්ත්‍රයක් නේ. එතකොට මේ ශාස්ත්‍රය අපිට ගුරුනාන්සලා උගන්වන්න සල්ලි ගත්තේ නැහැනේ පුතේ. තේරුණාද? අපිට ගුරුනාන්සලා මේක සල්ලි දීලා උගන්වුවේ නැහැ. ඒකින්ද අපි මේක සල්ලි දීලා ඉගෙන ගත්තේ නැති නිසා අපි මේක නොමිලේ ඉගෙන ගත්ත නිසා පුතේ අපි නොමිලේ දරුවන්ට මේකෙන් අපි පිටක් වෙනවා. එතකොට ඔබතුමා කියන්නේ ඔබතුමා මේ ශාස්ත්‍රය නොමිලේ ඉගෙන ගත්තේ. ඒ නිසාවෙන්ද ඔබතුමා මේ නොමිලේ මේ සේවාව සපයන්නේ? මේ දේවල් පුතේ නොමිලේ කරන්නේ නොමිලේ තමයි මේ දේවල් පුතේ අපි ඉගෙනගෙන තියෙන්නේ පළවෙනියම්ම. මොකද අපේ ගුරුනාන්සේලාට අපි මුදල් ගෙවලා ඔය අන්තර්ජාතික පාසල් වල දරුවෝ ගන්නවා වගේ මුදල් ගෙවලා අපි මේවා ඉගෙනගෙන නැහැ පුතේ. අපි මේවා ඉගෙන ගත්තේ ගුරුනාන්සේලාගෙන් නොමිලේ නිකන්. ඉතින් ඒ ගුරුනාන්සේලා මේ වනකොට මිය පරලොව ගිහිල්ලා ඒ මිය පරලොව ගිහපු ගුරුනාන්සේලාට ಜಾති ඒ ගුරුනාන්සේලාට උපදින හැම ආත්මයක්ම පිරිසිදු ආත්මයක් ලැබෙන්න කියලා තමයි අපි පුතේ මේ දේවල් අසරණ දරුවන්ට පිනට පිටවලා ඒ පින් අනුමෝදන් කරන්නේ. ඉතින් පුතේ මෙහෙමයි මේක නොමිල කරන්න පුළුවන් ශාස්ත්‍රයක්. හැබැයි පුතේ දැන් ඕගොල්ලෝ මගෙත් එක්ක පළවෙනියෙන් මේ ස්ථානෙට ඇවිල්ලා ඒ වීඩියෝ එකක් අරන් ගිහිල්ලා තවත් දරුවෝ මට පුතේ කතා කරේ. අත්තර මේ ඒ වීඩියෝ එක බලලා කතා කරපු දරුවෝ හිටියා ගොඩාක් දුරට පුතේ මේ සල්ලි ගොඩාක් ලක්ෂ ගණන් පුතේ අරගෙන අසරණ දරුවන්ගේ ලක්ෂ ගණන් වංචා කරලා පුතේ මේ දේවල් කිසිම දෙයක් ඒ කියන්නේ ශාස්ත්‍රයේ කිසිම දෙයක් නැහැ පුතේ. සල්ලි අරන් තියෙන කිසිම දෙයක් පෙන්නලාවත් නැතුව ශාස්ත්‍රයෙන් කිසිම වැඩක් කරන්නේ නැතුව පද්දපල් හොරු තක්කලි ටිකක් තමයි පුතේ මේ අසරණ ළමයි මුලා කරලා තියෙන්නේ. හරිම වේදනයි පුතේ ගැන මට. ඉතින් මම මේ පිනට පිහිට වෙන්නම ඒ වගේ තක්කලින්ගෙන් මේ අසරණ දරුවෝ බේරගන්න. හරි පැහැදිලි. ඔබතුමා විශේෂයෙන්ම බය නැතුව කියනවා පට්ටපල් හොරු තක්කලි ටිකක් ඉන්නවා අද සමාජේ. ඒ අයගෙන් බේර ගන්න ඕන නිසා තමයි අසරණ දරුවෝ වෙනුවෙන් තමුන්ගේ ගුරුසරුකම් තමුන්ට උගන්වපු ඒ මිය පරලොව ගිය ඒ අයට පිම්පිනිස තමයි ඔබතුමා මේ දේ සිද්ධ කරන්න කියලා. ඔබතුමාගේ අරමුණ හරිම පාරිශුද්ධයි සහ හරිම උතුම්. ඉතින් මට කියන්න ඔබතුමා මේ කාටද මේ පට්ටපල් හොරු කියලා මේ කිසිම බයක් සැකක් නැතුව චෝදනාවක් නගන්නේ? මේවයි පුතේ මේ චෝදනාව නගන්න හේතුව දැන් පුතේ මේ ඔක්කොම කියනවා වරුවෙන් කරනවා දෙකෙන් කරනවා තුනෙන් කරනවා පැයෙන් කරනවා කිය දැන් මිනිස්සු කියනවා. දැන් මේ ඉන්ටර්නෙට් එකේ මමත් දැකලා තියෙනවා මේ කියනවා. හැබැයි එහෙම කියන මිනිස්සුන්ගෙම තමයි මේ වැඩ වැරදිලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ ශාස්ත්‍රයේ දැන් මම වරු තුනෙන් මේ වෙනකොට අසරණ හිත් එකක් දෙපැත්තට වෙලා තියෙනවා මට ඒකතු කරන්න ශක්තිය තියෙනවා. ඒකට මං ගාව ගුරුකම තියෙනවා. අනිවාර්යයෙන්. ඒ ගුරුකම මම දන්නවා. හැබැයි පුතේ මේ අපිට කතා කරන්නේ ඒ වගේ දරුවෝ විතරක් නෙමෙයි. තව විශාල ප්‍රමාණයක් කතා කරනවා තමන්ගේ ආදරණීය බිරිඳ හෝ සැමියා හෝ පෙම්වතා හෝ පෙම්වතිය හෝ නෑදෑයෙක්ෝ දරුවෙක්ෝ ඒ කියන කෙනාව මේ ඉනා බන්ධනයක් දීලා වශී ගුරුකමක් දීලා අයුතු ලෙස ඒ තමාව පාලනය කරනවා කියලා බලලා තමාව අත්පත් කරගෙන තියනවා කියලා බලලා. ඉතින් ඒ දරුවෝ මේ ශාස්ත්‍රයේ හරියටි නොදන්නා මිනිස්සෙක් ළඟට බැරි වෙලාවක් කතා කරොත් ඔය මම අභියෝග කරන්නේ වරුවෙන් දෙකෙන් තුනෙන් හතරෙන් කරනවා කිය මන්ත්‍රයක් කියන්න කියපුවාම කියනවා මෙවුවා රහස්
මොවා කියන්න හොඳ නැහැ. කවුරුත් දැනගන්න හොඳ නැහැ. එහෙම කියලා ඉවරලා අරකෙන් ගැලවෙනවා හැංගෙනවා. අන්න එහෙම මිනිස්සුන්ට තමයි මම විශේෂයෙන් මේ අභියෝගය කරන්නේ. ඉතින් ඒ වගේ දරුවෝ පුතේ අපිට කතා කරමු මේගොල්ලෝගේ තියලා පුතේ විවිධාකාර ප්‍රශ්න. සමහරට පුතේ අපිට නමයි උපන් දිනේ උපන් වෙලාවයි ඉපදුණු ස්ථානයේ ෆොටෝ එකයි දාලා අපි බලපුවා පරීක්ෂා කරලා. මොකද්ද තියෙන්නේ මේ ළමයාගේ? මේ ළමයාට තියෙනවා ග්‍රහ දෝෂ තියෙනවා අපල දෝෂ තියෙනවා. ඊට පස්සේ අඳුනලා බලනවා. අඳුනලා බලපුවම මේ ළමයාට හුනියමක් කරලා. එහෙම නැත්නම් මේ ළමයා මොකක් හරි කරලා තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩේ පුතේ ලොකු වැඩක්. තේරුණාද? විශාල වැඩක්. මේකට අපි මහන්සි වෙන්න ඕන කාලය දැන් මම කියනවා මගේ වීඩියෝ වරු 3න් වශී කළා දෙනවා කියලා බලලා. හැබැයි මම ප්‍රශ්නේ බලපුවාම සමහර වෙලාවට වරු 3න් කරන්න බෑ. මම කෝල් එකකින් කියනවා මම පුතා තරහ වෙන්න එපා. මට ඔයාලට වරු 3න් පීඩ වෙන්න බෑ. හැබැයි පුතේ මේකට මෙන්න මේ දින ගාන යනවා. පොරොන්දුවක් දෙනවා මම. මෙන්න මේ වැඩ කොටස තියෙනවා මේකට කරන්න. පොරොන්දුවක් දෙනවා මම. ඒ වැඩ කොටස නිවැරදිව සජීවීව. දැන් මගේ දේවස්ථානයට ආව සජීවී මාත් එක්ක එකතුලා මේ එක්ක මගේ දේවස්ථානය කරන්න පුළුවන් දේවස්ථානේ දෙමාන්සලේ කරන දෙමාන්සලේ තුන් මාන්සලේ තුන් මාන්සල සෝම්පලේ අදාළ තැන් දෙයත් එක්ක ගිහලා ආතුරත් එක්ක ගිහලා වැඩේ කරලා පිරිසිදුවේ මනුස්සයාට පිටත් කරන මේ මනුස්සයා හරියටම වරු 3 ගත වෙනකොට මම කතා කරලා කියන ගුරුනාංශ වැඩේ හරි දෙයියන්ගේ පිට ඔබතුමාට පින් සිද්ධ වෙනවා. එතකොට විදේශගත වෙලා හරි එන්න බැරි කෙනෙක් හරි ඒගොල්ලන්ට මම කරන්නේ පුතේ කෙලින්ම යාව සජීවී සම්බන්ධ කරගන්නවා. ආ කියන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔබතුමා සජීවීව සම්බන්ධ කරගන්නවා. ඒ නවීන තාක්ෂණය අපිට ලං වෙන්න පුළුවන් ලෝකෙ කොහෙ ගියත් දැන්. අනිවාර්යයෙන්ම. ලෝකෙ කොහෙද තමයි ලං වෙන්න පුළුවන් ලං වෙලා ගාසන කරන්න පුළුවන් මිනිස්සුත් එක්ක. මේ දේවල් මිනිස්සුන් අපි ඒගොල්ලන්ට කරන්න ඕන වැඩේ එයාගේ ඇස් දෙකෙන්ම දකින්න එතකොට. අය මේක අරක කරා පූජා වට්ටි උඩ ෆොටෝ කැලේ දෙක තිබ්බා නන් දෙක තිබ්බා නූල තිබ්බා අරක තිබ්බා ගහුව ෆොටෝ එක නැත්නම් පොඩක් වීඩියෝ කරා ඕම පුතේ වැඩේ කරා. අච්චර කොන මෙච්චර කොන අනේ දුක් මාන්සලා වළං හොදලා කක්කුස් යෝගා වෙන සල්ලි. පව් පිටරටින් ළමයි. විශේෂයෙන් පිටරටින් ළමයි. අනිත් එක තමයි ගෙවල් වලට වෙලා දෙමාපියන්ට බය ආදර සම්බන්ධතා කරගෙන ගිහිල්ලා කැඩිලා බිඳලා හැංගිලා කාමරේට වෙලා සමහරවිට මැසේජ් විතරයි. අනේ ෆොටෝ එක ගත්තම විශ්වාස කරනවා. අසරණ ළමයි පව්. හැබැයි අපි කියන්නේ පුතේ ඒවට මුලා වෙන්න එපා. ඕගොල්ලෝ දුක් මහන්සියෙන් අම්බ කරන සල්ලි මෙව්වා. එව්වා නිකන් කොහෙවත් යන හොරුන්ට තක්කලින් දෙන්න එපා. ඒක දෙන්න පුතේ ගිහලා පාන එකක අහිංසක මිනිස්සුන්ට ඒ සල්ලි ටික. දීලා පෙම් ප්‍රාර්ථනා කරන්න. මගේ කැඩිච්ච ප්‍රේම සම්බන්ධතාවය මේ මනුස්සයල වෙච්ච පිටෙන් හරි පොඩ්ඩක් හරි හරියන්නේ කියලා බලන්න. හරි අනිවාර්යයෙන්ම ඔබතුමා මේ ආවේගශීලීව ඒ කියන්නේ හදවතේ වේදනාවකින් ඔබතුමා කතා කරන්නේ අසරණ දරුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඔබතුමා විදේශගත ශ්‍රී ලාංකිකය වෙනුවෙන් ඔබතුමා හඬක් නැගුවා. ඔබතුමා කියනවා ඒ අය දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි තමයි මේ හොර තක්කඩි ටිකක් ගසාගෙන කන්නේ බොරුවට ෆොටෝ ටිකක් පූජා වට්ටියක් ෆොටෝ එකකින් යවලා එහෙම කරලා බොරුවට මිනිස්සුන්ව මුලාවේ දාලා මේ සල්ලි ගන්නවා ඒ අයට රැවටෙන්න එපා කියලා. ඒතකොට ඔබතුමා මේ පැහැදිලිවම චෝදනා කරේ මේ වගේ මිනිස්සුන්ව මුලාවේ දාන මේ ගුරුනාන්සේලා ගුරු මෑණිවරු කියලා ව්‍යාජ ලෙස පෙනී ඉන්න මිනිස්සු කොටාසෙට. එතකොට ඔබතුමා අනිවාර්යයෙන්ම අපිට පැවසුවා ඔබතුමා යම්කිසි වැඩක් කරනවා නම් මේ ස්ථානයට ආවොත් එයාව සම්බන්ධ කරගන්නවා. එහෙම නැත්නම් පිටරට කෙනෙක් නම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ වැඩේ අවසන් වෙනතුරුම එයත් එක්ක මේ ආතිකා කරන විදිය ඔබතුමා පෙන්නනවා කියලා. මම හිතන්නේ ඔබට හිතන්න යමක් මෙතුමා දුන්නා. මෙතුමා ඍජුවම කියනවා මෙතුමා කොහොමද වැඩ කරන්නේ? මේක රහසිගතයි. මේක ඔයාලට කියන්න හොඳ නැහැ. ඒ වගේම මේ වැහිලි මෙතුමා ළඟ නැහැ. මෙතුමා කෙලින් කතා කරනවා වගේම තමයි මෙතුමා කෙලින් වැඩ කරනවා කියන දේ ඕගොල්ලන්ට අවබෝධ වෙනවා ඇති. මෙතුමා දැන් කතා කරපු ටිකේ. ඉතින් ගුරුනාන්සේ දැන් ඔබතුමා නොමිලේ කරනවා. ඒ වගේම ඔබතුමා සමාජයට පණිවිඩයක් දුන්න හොරු තක්කඩි ටිකක් ඉන්නවා බොරුවෙන් මේක ගසාගෙන කනවා මුදල් කියලා. දැන් මට ඔබතුමා කියන්න දැන් ඔබතුමා වරු 3න් තමයි මේ හැම ගුරුකමක්ම සිද්ධ කරලා තියෙන්නේ. ඒතකොට කොහොමද ඔබතුමා වරු 3න් මෙච්චර ලොකු මැජික් එකක් කරන්නේ? දැන් මේක මැජික් එකක් කියන වචනේ දාන්න එපා පුතේ. මම ඒකට විරුද්ධයි. මැජික් කාර්යය නෙමෙයි අපි. ඒ වුණාට ඇත්තටම මේකනේ ගුරුනාන්සේ දැන් මම මේ මැජික් එකක් කියන වචනේ පාවිච්චි කරේ ඇත්තටම මේක මැජික් එකක්. මොකද සමහර මිනිස්සු කියනවා අවුරුදු 4 පිට වෙලා වෙන මේ ගෑනු කෙනෙක් එක්ක එකට ජීවත් වෙච්ච තමුන්ගේ ස්වාමි පුරුෂයා ඔබතුමාට කතා කරලා වරු 3ක් යන්න කලින් ගෙදර ආවා කියලා. ඇත්තටම අපිට මේක සාමාන්‍ය මිනිස්සු විදිහට මැජික් එකක්. ඉතින් අනිවාර්යෙන් අපිට මේ වචනේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා සද්දාවෙන් මේ දේ කරනවා ඇති. නමුත් සාමාන්‍ය ජීවිතේදී මේක මැජික් එකක් වගේ තමයි ගුරුනාන්සේ. මෙහෙමයි පුතේ මැජික් එකක් කියලා ඔයා කිව්වනේ දැන් මෙතන මැජික් එකක් කියලා කියන්නේ පුතේ මෙතන අතේ දේන්සු කැලකන පළවියක් මමන්න පුළුවන් එකයි. තේරුණාද? කකුල් දෙකේ මොනවා හරි ටිකක් කිමිකල් එකක් ගාගෙන ගිනි ගොඩේ යවිදින එකයි. කිරිමුට්ටියට මොනවා හරි එකක් දාලා වෙලා කිරිමුට්ටිය උතුරන එකයි. දිවේ කපුරු පෙත්ත පත්තු කරන එකයි. දිව කපන එව්වයි ඔළුව හොල්ලන එව්වයි. ඕම් මැජික්. මෙව්ව මැජික් නෙමෙයි ආශ්චර්යයක්. මෙව්ව තමයි පුතේ ගුරුකමේදී සත්ත බල. දැන් මගෙත් එක්ක වැඩ කරන දරුවෝ උගලට කියලා ඇති. මගේ වැඩ රාජකාරී කොහොමද කෙරුනේ කොහොමද කෙරුවේ
දැක්කද නැද්ද ප්‍රතිපලාවද ඔය ඔක්කොම ඔය දරුවන්ට කියලා. අනිවාර්යයෙන්ම දසදහස් දෙනෙක් අපිට කතා කරලා කිව්වා ඒගොල්ලන්ගේ ජීවිතවල ප්‍රශ්න ගැටලු වලට ඔබතුමා විසඳුම් දුන්නා කියලා. ඒ නිසා තමයි අපි මේ විශ්මයටපත් වෙලා තියෙන්නේ. කොහොමද ඔබතුමා මේ දේවල් කරන්නේ කියලා. මේ කරන විදිය පුතේ මෙහෙමයි. මේ කරන විදිය මම පුතේ අවුරුදු ගාණක් ඉගෙනගත්තු දෙයක් මේක. තේරුණාද? මේ අවුරුදු ගාණක් ඉගෙනගත්තු දේ ඔයා මට වීඩියෝ එකකට කියන්න කිව්වට ඒක මේ ඔක්කොම ටික මට ඔයාලත් එක්ක කියන්න බෑ. ඔක්කොම ටික මම ඒක දෙන්නෙත් නෑ. මොකද මගේ ගුරුනාථයත් ගුරු මුස්තියක් තියාගෙන මට සාත්‍රය දුන්නේ. ඒ වගේ තමයි මමත් දෙන දේවල් දෙන්නේ ගුරු මුස්තිය තියාගෙන. මෙහෙමයි පුතේ දැන් මම එළවලින්ද වලින් කරන වශී කරන ඔයගොල්ලෝ කිව්වා කලින්. ඒතකොට ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් හිත දෙකක් තුන් වලින් වශී කරන එක ක්‍රමයක්. හරගිය කෙනෙක් ලං කරගන්න එක ක්‍රමයක්. මේවට පුතේ විවිධාකාර ක්‍රම තියෙනවා. අනිත් එක පුතේ මන්ත්‍ර විද්‍යාවේ තියෙනවා පුතේ 9කට අක්ෂර. මෙන්න මේ 9 අක්ෂර අනුව අපි කරන ගුරුකම වෙනස් වෙනවා කියන කෙනාට. 9 අක්ෂර අනුව වෙනස් වෙනවා කියලා ඔබ කියන්නේ. එතකොට මේ 9 අක්ෂර ගන්න කලින් අපි බලන්න ඕනේ දරුවගේ ඉරනම. ඒ දරුවගේ ඉරනම කොහොමද ලියවිලා තියෙන්නේ කියලා බලලා. ඒ ඉරනම අනුව අපි මේ කටයුත්ත කරගෙන යනකොට ඒ අක්ෂර වලට අදාළව අපි ඒ දරුවට සුබ මූර්තිය තෝරා ගන්නකොට කරන ගුරුකමේ මතුරන මන්ත්‍රය පවා පුතේ එතනින් වෙනස් වෙනවා. එක මන්ත්‍රයක් දෙකක් තුනක් දැනගත්තට කරන්න බෑ ගුරුකම්. ඒක කරන්න බෑ. ඒ කියන්නේ මේ පොදුවේ මන්ත්‍ර පාවිච්චි කරන්න බෑ. මේ වශී වලට මේ මන්ත්‍රය එහෙම බෑ කියලා ඔබතුමා කියන්නේ. එහෙම කරන්න පුළුවන් නම් පුතේ මේකේ ඉන්න ඔක්කොම ගුරුනාථලා වෙන්න බෑ. එක මන්ත්‍රයක් පාඩම් ඔක්කොම ඕනේ නේද මෙන්නේ. කොහොම හරි කරලා කඩපාඩම් කරලා ඉවරලා ඒක කියලා මේ වීඩියෝ එකට ඇවිල්ලා ඉවරලා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කතා කරලා ඒකම තමයි කියන්නේ. බොරු. මං කියන පාට්ටවල බොරු වෙනවා. ඒ කියන්නේ ඔබතුමා පැහැදිලිව කියන්නේ 9 අක්ෂර අනුව ඉරනම බැලුවට පස්සේ ඒ ඉරනමේ ලියවිලා තියෙන දේ අනුව වශී කරන්න ඕනේ මන්ත්‍රේ පව වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාගේ විදියට පොදු මන්ත්‍ර පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ එක්කෙනාට ආවේනික මන්ත්‍ර තමයි ඔබතුමා පාවිච්චි කරන්නේ. ආවේනික මන්ත්‍ර තියෙනවා පුතේ මෙතන ආවේනික මන්ත්‍ර තියෙනවා. දැන් ස්ත්‍රියක් පුරුෂයෙකුට වශී කරනකොට අපි ගේන්න ඕන දිෂ්ටිය වෙනයි මන්ත්‍ර වෙනයි. පුරුෂයෙක් ස්ත්‍රියකට වශී කරනකොට ගේන්න ඕන දිෂ්ටිය වෙනයි කියන්න ඕන මන්ත්‍ර වෙනයි. පොදුවේ පාවිච්චි කරන කීපයක් තියෙනවා මේ හැම දෙයකටම. ගොඩාක් දෙනෙක් ඇවිල්ලා සමහරු මම දැකලා තියෙනවා වරම් මන්ත්‍රය කියන. ඕම් ගුරු වරම් ගුරු පත්‍රකාරී වරම් තොර පත්‍රකාරී. මේක පුතේ කියන්නේ දේවාල වල දෙවියන්ට මෙතෙන්ද වඩින්න වන්න. ඔයාලා කියන මම බුදු ගන්න. ඒක මන්ත්‍රයක් නෙමෙයි. ගුරු වරම පළවෙනිම කොටස. පළවෙනිම කොටස මේ ශාස්ත්‍රයේ තියෙන. ඕක පාලන කරගත්තා කියලා කඩම ගුරෙක් වෙන්නේ කොහොමද? හොරේ. මම පැහැදිලිවම කියන්නේ ඒකයි. මම හිතන්නේ ඔබතුමා නිර්භීතව සමාජයට කියනවා මේවා මේ විදියට බොරුවට මන්ත්‍ර පාවිච්චි කරලා කඩපාඩම් කරගෙන මේ ගුරු වරම යොදාගෙන වශී මන්ත්‍ර කරනවා කියලා බොරුවට ඉන්න මිනිස්සු හොරු කියන දේ ඔබතුමා නොබියව කියනවා. මම හිතන්නේ මේ වගේ චරිත අද සමාජයේ අඩුයි. මොකද අයුක්තියක් අසාධාරණයක් දැක්කත් අහක බලාගෙන ඉන්න අයිනේ. නමුත් ඔබතුමා ගුරුනාන්සේ කෙනෙක් විදියට ඔබතුමා පාරම්පරික රොඩි මිනිසෙක් විදියට ඔබතුමාලගේ ශාස්ත්‍රය පිළිබඳව ගොඩක් කැක්කුමෙන් කතා කරනවා සහ ඒකේ සත්‍ය සමාජයට දෙනවා. එතකොට අපි නොදැක්ක පැත්ත ඔබතුමා අපිට පෙන්වුම් කරා. ඔබට මේ වැඩසටහන බොහොමයක් ප්‍රයෝජනයක් වෙයි. මොකද ඕගොල්ලන්ට දැන් කල්පනාකාරී වෙන්න පුළුවන්. ඇහෙන හැමදේම පිළිගන්නත් එපා, දකින හැමදේම පිළිගන්නත් එපා. මොකද මෙතුමා පැහැදිලිව කියනවා මේ මන්ත්‍ර දෙක තුනක් කටපාඩම් කරගත්ත කියලා ගුරෙක් වෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඔබත් මාත් එක්ක එකඟ වෙයි එතුමා කියන්නේ සත්‍ය කියලා. ඉතින් ගුරුනාන්සේ දැන් ඔබතුමා කියනවානේ මන්ත්‍ර දෙක තුනක් කටපාඩම් කරගත්තට ගුරුනාන්සේ කෙනෙක් වෙන්නේ නැහැ කියලා. ඔව්. මට දැන් කියන්න ඔබතුමා කිව්වා 9 අක්ෂර අනුව ඉරණම අනුව මේ මන්ත්‍ර වෙනස් කරනවා කියලා. ඔව්. මම දැන් නිකමට ඔබතුමාගෙන් අහනවා. අයන්නෙන් පටන් ගන්න නමක් තියෙන අක්ෂරයකින් ඔව්. ඉරණම ඔබතුමා බැලුවොත් අපි සාමාන්‍ය විදියට භාවිතා කරන මන්ත්‍රයේ කොටසක් කියලා පෙන්වන්න පුළුවන්. ඒක පුතේ මෙහෙමයි. දැන් ඔයා අයන්න කියන අකුරනේ ගත්තේ. අයන්න කියන අකුර නමකට යෙදිලා තියෙනවා නම් ඒ කෙනා පුරුෂයෙක් ස්ත්‍රියක් කියලා මට කියන්නකෝ පුතේ. අපි කියමු ස්ත්‍රියක් කියලා. ස්ත්‍රියක් කියලා බලලා. ස්ත්‍රියක් පුතේ අයන්න කියන අක්ෂරයෙන් ස්ත්‍රිය පුරුෂයෙක් කරගිලා තියෙනවා නම්. ද පුරුෂයෙක් ස්ත්‍රියක් කරගෙන තියෙනවද? ස්ත්‍රියකට මේ ගුරුකම කරගන්න ඕන. ස්ත්‍රියට ගුරුකම කරගන්න ඕනේ තමුන්ගේ පෙම්වතා ගිහිල්ලා. තමන්ගේ පෙම්වතා ගිහිල්ලා. තමන්ගේ පෙම්වතා ගිහිල්ලා තියෙනවා නම් දැන් මට කියන්නකෝ ওই දරුවගේ නම මොකක්ද කියලා බලලා. මගේ නම මහිමා. හරි මම පුතේ මෙහෙමයි. අයන්න පැත්තකට දාන්න දැන්. මයන්න. දැන් ඔයා නිකමට හිතන්න ඔයාගේ පෙම්වතා හරි සැමියා හරි දැන් දාලා ගිහිල්ලා. මම නිකන් හිතනවා මේ මිනිස්යාගේ නම මහින්ද කියලා. හොඳද? දැන් මහින්ද කියන කෙනා දාලා කියන මහිමාව. එහෙනම් දැන් මහින්ද ගෙන ගන්නම් පුතේ අපි කියන මෙන්න මෙහෙම. ඕං ගාමි සුං කාමරති කාමි මදර කාමි කාම සුන්දරේ පුරුදු කාමි. ලේකම් එකේ යක්ෂණයන් සද්දනා කාම බන්ධන විතර කරගත්. කලු යක්ෂයානම් දේවතාවුන් වහන්සේ. කිරිමුද මැද්දේ කලු ගල් පර්වතේ කලුනික රුක්ෂේ බස්නාය රත්තේ වැසි.
සුරංගනාවෙන් කැපගත් ආඥාවෙන් අනුභව වෙන දා. මහින්ද නැමැති පුරුෂයා කළ කී දෑ සිදු දෑ සියල්ල අමතක කර දමා. අනියම් ප්‍රේම සම්පතමි තමා. මහිමා නැමැති ස්ත්‍රිය ළඟට නැමිනමියෙන්ට වරවර ඒශ්වාහ. මම මේකේ තාල ස්වර කිසි දෙයක් කියන්නේ නැත. කොටස් කීපයක් අඩු කරලා කිව්වේ. ඒක මගේ පුරුෂ්ටිය. හරි ගුරුනාන්සේ. දැන් මට තේරෙනවා ඒ කියන්නේ 9 අක්ෂරය අනුව ඔබතුමා වෙනස් යන්ත්‍ර මන්ත්‍ර තමයි මේවට පාවිච්චි කරන්නේ. මම හිතන්නේ ඇත්ත. මොකද අපිට පොදුවේ හැම ලෙඩකටම බෙහෙතක් පාවිච්චි කරන්න බෑ. එක එක ලෙඩේ අනුව බෙහෙත වෙනස් වෙනවා. මම හිතන්නේ ඔබතුමාගේ ක්‍රමවේදය තමයි මෙච්චර සාර්ථක වෙලා තියෙන්නේ. දැන් අපිට කියන්න බෑ ඔබතුමා 1000ක් 2000ක් වශීකරුකම් සාර්ථක කරා කියලා. මොකද අපිට සංඛ්‍යාත්මකව ගණනය කරන්න බැරි තරම් විශාල පිරිසක් ඉන්න ඔබතුමා මේ වෙද්දි එකතු කළා. මම හිතන්නේ මේ පිනම ඇති ඔබතුමාට. දැන් ඔබතුමා කිව්වා මොන යන්ත්‍ර මන්ත්‍ර මේ හැම සෙල්ලමක්ම දාලා ඔබතුමා වරු තුනෙන් අනිවාර්යෙන් වශී කරලා දෙනවා කියලා. එතකොට දැන් මේ ලංකාවේ විතරක් නෙමෙයිනේ ගුරුනාන්සේ. අපිට පිටරට අය පවා කිව්වා. මොකද මට අපිට හොඳටම ආරංචි වෙච්ච දෙයක් තමයි අර ඊශ්‍රායෙල් වල ඉන්න ඒ තැනැත්තියගේ ප්‍රශ්න ගැටලුව. වරු 3යිලු ගිහිලා තියෙනවා. එයාගේ පෙම්වතා කතා කරලා තියෙනවා. එතකොට කොහොමද මේ ලංකාවටයි පිටරටටයි එකම වෙලාවෙදි මේ ගුරුකම් ඔබතුමා කරන්නේ? මම පුතේ දැන් ඔය ඊශ්‍රායලයෙන් දරුවා මට කතා කරනකොට ඇත්තට මේ දරුවාගේ ප්‍රශ්නේ තිබ්බේ මම බලනකොට ඒ දරුවාගේ පුතේ ඇත්තටම තිබ්බේ නැහැ උපම වෙලාවක මොකුත් තිබ්බේ නැහැ. ඉතින් මම නම රූපේ උපන්දින විතරයි දරුවෙන් ගත්තේ. ඒ ටික අරගෙන මම අඳුනලා බලලා පුතේ බලනකොට මේ දරුවාට තියෙනවා මේ දේ පුතේ කරලා තියන්නේ ගුරුකමකින්මයි. මේ දෙන්නගේ සම්බන්ධය කරලා තියෙන ගුරුකමකින්මයි. හැබැයි මේ කරලා තියෙන ගුරුකමට මම දැන් නිකන් වශී ගුරුකමක් කරා කියලා අර මන්ත්‍රය කියලා ඒ ගුරුකමක එන්නේ නැහැ. මම පළවෙනිම කරේ පුතේ ගත්ත ගමන්ම මායි පුතා මේක ඔයාට කියන්න ඇති එක එක ගුරුනාථලා මේක කපන්න ඕන කොටන්න ඕන අලි දෙන්න ඕන කුකුළු දෙන්න ඕන එළුව දෙන්න ඕන නක දෙන්න ඕන. ඒ උන් බොරුකාරේ. ඒ උන් නිකන් මේ සාත්‍රයේ පොඩ්ඩක් කොයින් හරි කැලක් ඇහෙනක තමයි ඔක කියන්නේ. ඒක පුතේ නීචකුල තින්දුවෙන් කපලා තිබ්බ එක. නීචකුල තුන්දුවෙන් පුතේ කැපුවා සජීවීව සම්බන්ධ කරගෙන කපලවල පුතේ එදා පාන්දර වෙනකොට පුතේ ඒ වැඩේ ඉවරයි. පහුදා පුතේ නැකත් තිබ්බයි දරුවගේ වශී ගුරුකමට. පහුදා පුතේ ඒකත් කිරිගහට යනවා වගේ කරලා දුන්නා. ආම් පුතේ වර්තුනේකට මගේ වැඩේත් ඉවරයි. යාගේ වැඩේත් ඉවරයි ප්‍රතිඵලත් ලැබිලා. ඔව් ඒ කියන්නේ ඔබතුමා පැහැදිලිවම කියන්නේ වරු 3 ඇතුළත ලංකාවේ නෙමෙයි පිටරට හිටියත් අනිවාර්යෙන් ඔබතුමාට කරන්න පුළුවන්. පුළුවන් පුතේ. එතකොට දැන් ඔබතුමාට මෙච්චර විශ්වාසයි නම් දැන් ඔබතුමා මට මන්ත්‍රයක් කියලා පෙන්වන්නේ මගේ නමට. ඔව්. මම දැන් ඔබතුමාට කියනවා මට හවල් කෙනා වශී කරලා දෙන්න ඕනේ. ඔබතුමාට ඔච්චර වැඩ කරන්න පුළුවන් නම් ඔබතුමා ඔච්චර ජගතෙක් නම් මට ඒක කරලා පෙන්නන්න මම වරු 3ක් මෙතන ඉන්නම් කියලා. ඒ වාගේ පිස්සු කතා පුතේ මාත් එක්ක අහන්න එපා. මේ වාගේ දැන් වැරසටහනක් ගන්න වෙලා තියෙන්නේ. එහෙම මේ එක වා දකින කොල්ලයි දකින කෙල්ලයි වශී දැන් මට ආව කොල්ලෝ මෙව්වා. ඔහොම මේ පාර යන කෙල්ලෝගේ ෆොටෝ ගහලා වුණා කොල්ලෝ. මේ වශී මෙහෙමයි ඒක පුතේ හොරෙකුට ඒ ෆොටෝ එක දැම්මම නම් ඌ කියනවා කීයක් හරි දෙන්න මම මේ වැඩේ කරලා දෙන්නම් කියලා අරුත් ආසෙන් වැඩේ කරගන්නවා. මං ගා පුතේ ඒ වගේ බලු වැඩ කරන්නේ නැහැ හොර වැඩ කරන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඒක කරන්නේ අනිවාර්යෙන් ආදර හිත් දෙකක් ඒකට බන්ධනීමක් වෙලා තියෙනවා. හැබැයි මේ බන්ධනය වෙලා තියෙනකොට කායික බැඳීමක් විතරක් එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. හිත් බන්ධනය කියන්නේ වෙනස් එක. වෙනත් දේශයක ඉන්න කෙනෙක් තවත් දේශයක කෙනෙකුට හිතින් බන්ධනය වෙන්න පුළුවන්. මාස ගානක් හෝ වසර ගානක් හෝ දවස් ගානක් හෝ බන්ධනීමක් වෙන්න පුළුවන්. ඒ දෙන්නගේ හිත් දෙක බින්දී කියලා තිබු පුළුවන් හදන්න. ඔබතුමා මෙච්චර කේන්ති ගන්න ඕනේ නැහැ. ඔබතුමා පැහැදිලිවම කියනවා දකින කෙනා වශී කරගන්න බෑ. සිත් බැඳීමක් තිබ්බොත් විතරයි පුළුවන් කියලා. ඇත්තටම මට කවුරුත් වශී කරගන්න ඕනේ නැහැ ගුරුනාන්සේ. සම ඔබතුමාව කෝප කරන්නත් නෙමෙයි මම මේ දේ කිව්වේ. මම මේ ප්‍රශ්න ඇහුවේ අපේ සමාජගත ප්‍රශ්න මේවා. අපිට ඇහෙනවා. මේ ආව වශී කරලා දෙන්නම් අර ධනප්‍රිය චරිතේ වශී කරලා දෙන්නම් මට ඕනම වැඩක් කරන්න පුළුවන් මම තමයි ගුරා මම තමයි මෑණියෝ මෙහෙම කියන ඕන තරම් අපිට කට්ටිය කියනවා ඇහිලා තියෙනවා. අන්න ඒ නිසා සමාජයට අවශ්‍ය ප්‍රශ්න තමයි මම ඔබතුමාගෙන් මේ ඇහුවේ. මම හිතන්නේ සමාජයට අවශ්‍ය පිළිතුරු ඔබතුමාගෙන් ලැබුණා, නිවැරදි දැක්ම ලැබුණා. ගුරුකම් කියන්නේ මොනවද? ඒක තුල කරන්න පුළුවන් සීමාවල් මොනවද කියලා. ඉතින් ගුරුනාන්සේ දැන් මට කියන්න මේ වශී ගුරුකම් ගැන අපි දැන් මේ කතා කරා. ඒකේ අය කතා දෙකක් නැහැ. ඔබතුමා වශී ගුරුකම් වලින් අංක 1. මේ වෙද්දි මේ ලෝකේ මිනිස්සු ඔබතුමාට ගරු බුහුමන් දක්වනවා, පින් දෙනවා. වෙන මොනවද ඔබතුමාට කරන්න පුළුවන්? වෙන පුතේ මෙහෙමයි මේ දැන් මම මේ කරන ගුරුකම් වලින් වශී ගුරුකම් විතරක් මේ කරනවා කියන කතාව නෙමෙයි පුතේ මෙතන තියෙන්නේ. මම යంత్ర මන්ත්‍ර ගුරුකම් පිළිබඳව තියෙන අෂ්ට කර්මයේ තියෙන සියලුම කර්ම වලින් මම වැඩ කටයුතු කරනවා පුතේ මේ වෙනකොට. මේ සියලුම කර්ම වලින් දැන් ශාන්ති කර්මය කියලා කියන්නේ මිනිස්සුෙකුට ග්‍රහාපල එතකොට අනවින කොඩිවින හුණියක් ඒ වගේ දේවල් සිද්ධ වෙලා තිනකොට අපි ඒකට ශාන්තියක් ලැබෙන්න කියලා වරලා ඒ කර්මෙන් නිදහස් වෙන්න කියලා වරලා ඒකට අදාළ තෝත්‍රය සිද්ධ කරන එක. එක උදාහරණයක් ඕක. කර්ම 8 ගැනම කියන්න ගියොත් අද දවසේ වෙලාව මදි. හොඳද? ඒක නිසා ඒ විදිහට තමයි පුතේ මම ගත්තාම අනවින කොඩිවින බන්ධන හදි වුණියක්. ඔය සියලු දේවල් කපලා අයින් කරනවා. යක්ෂ දෝෂ, ප්‍රේත දෝෂ, පිචාච දෝෂ.
ඕනම කෙනෙක් නන පුතේ ඒ වාගේ දෝෂයක් අන්ධකාරයකට වැටිලා ඉවරලා එයා ලෙඩ වෙලා ඒ තත්ත්වෙට පත් වෙලා ඉන්නවා මට කතා කරන්න මුදල් මට වැඩක් නැහැ පුතේ මුදල් පිළිබඳව නෙමෙයි මම කතා කරන්නේ දරුවා කොහොම හරි කරලා එතනින් ගොඩ ගන්න එක. අනිවාර්යෙන් පුතේ දරුවා මට එක මොහොතෙන් එක දවසෙන් ඒ දරුවා ගොඩ දාලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ගේ දොර ව්‍යාපාර ඒ දේවල් දැන් කඩා වැටිලා නම් ඒ දේවල් වලට හරියම ආලෝකයක් නැත්තම් හරියම ආදායමක් ගෙදර දෙන්නේ නැත්තම් අන්න ඒ මිනිස්සු මට කතා කරන්න. ඒ දේවල් පරීක්ෂා කරලා බලලා ඒවට විසඳුම් තියෙනවා. අධ්‍යාපන ලබන්න බැරි දරුවන්ට එතකොට නඩුව අපජයග්‍රහණය කරන්න මේකේ පුතේ සියලුම දේවල් ප්‍රශ්නේ පුළුවන් නම් මට දානකොට උත්තරයක් තියෙනවා නම් ඔයාලට උත්තරේ තියෙනවා කියලා මම කියයි. නැතිනම් පුතේ නැහැ කියලා කියයි. ඒක නිසා ඔයගොල්ලෝ මාත් එක්ක කතා කරන්න ටිකක් අමාරුයි. හැබැයි ඉවසලා හිටියොත් මාත් එක්ක සමාන දරුවෝ පුතේ ඔයාලගේ වැඩසටහන බලලා පුතේ මට කතා කරන්න දවස් 4-5 සතියමාරේ පුතේ නැදෙට. හැබැයි මම වැඩ රාජකාරී පවුලයි පුතේ. මොකද මම ඉන්ටර්නෙට් එකට විතරක් ගුරෙක් නෙමෙයි. මේ මගේ ගමේ අහලා බලලා නෙන්න ඇත්තේ වෙද මහත්තයෙකුත් වෙද මහත්තයා තමයි. ගුරුනාථක ගුරුනාථ තමයි. මේ මුළු කුරුණෑගල දිස්ත්‍රික්කේ වයන් පළාත මාව දන්නවා. ඒ කියන්නේ හැමතැනම වැඩ කටයුතු කරලා තියෙන හින්දා. ඒක නිසා පුතේ මං ළඟට එන පිරිස වැඩි. මට ඔය ටෙලිෆෝන් එකෙන් කතා කරන හැම දරුවත් එක්කම ගත්ත ගමන් ෆෝන් එක උස්සන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අනිත් එක තමයි ওই දරුවන්ට දැන් මෙතෙන්ට ඇවිල්ලා ගොඩාක් වෙලා රැඳිලා ඉන්න උනා. මොකද මම එනකම් මෙතෙන්ට. මම පුතේ ගිහිල්ලා හිටිය හදිසියෙම ගමනක් කියන්නේ පුතේ මම ඩුබායි රාජ්‍යයේ පුතේ. මේ අපේ ශ්‍රී ලාංකික නෙමෙයි පුතේ. අපේ ශ්‍රී ලාංකික වැඩ කරන ගෘහ සේවිකාවක් කරා පුතේ මට හඳුන්වලා දුන්නා ඩුබායි දේශයේ තිබ්බ ප්‍රශ්න තියෙන පවුලක්. අන්නේ පවුලට මම පිට වුණා. ඒ පිට වුණාට පස්සේ පුතේ මම එපා කියද්දි ඒගොල්ලෝ පුතේ තමන්ගේ සන්තෝෂයෙන් අපිට පුතේ තෑගි පාර්සලයක් දාලා තිබ්බා. ඒක අරන් එන්න ගියපු නිසා තමයි මම පුතාලට මං එන්න මුණ ගැහෙන්න පරක්කු වුණේ. ඔව් හරි අපිට ඒ කතාවත් ආරංචි වුණා. අනිවාර්යෙන් අපි දන්නවා ඔබතුමා මේ කටින් බතල හිටවන ගුරුනාථය කෙනෙක් නෙමෙයි. ගුරානම් ගුරා වේදානම් වේදා ඒ වෙන කවුරුත් නෙමෙයි ප්‍රේමසිරි ගුරුනාථය. ඒක අවිවාදයෙන්ම අපි පිළිගන්නවා. මොකද ඔබතුමා වැඩ පෙන්නලා තියෙනවා. මේ කටින් කයිවාරු ගහලා විතරක් නෙමෙයි. ඔබතුමා වැඩ පෙන්නලා තියෙනවා. ඒවට අපිට සාක්ෂි ලැබිලා තියෙනවා. මෙතනට ආවට පස්සේ සාක්ෂි ලැබුණා. දැන් ඔබතුමා ගිහිල්ලා තිබ්බෙත් අරාබි ජාතිකයන් විසින් ඔබතුමාට යොපු තුටු කවුරුවක් ලබා ගන්න. මොකද ඒගොල්ලන්ගේ තියෙන කෙලෙහි ගුණවන්තභාවය නිසා තමයි ඔබතුමා එපා කියද්දි සතුටින් ඔබතුමාට ඒ තිලිනේ එවලා තිබුණේ. ඉතින් දැන් ඔබතුමා වෙනත් කරන සේවාවන් ගැන කියද්දි ඔබතුමා කිව්වා අනවින කොඩි වින යක්ෂ ප්‍රේත දෝෂ කපනවා ඉවත් කරනවා කියලා. අපිට මේ කතාව අනවින කපනවා කොඩි වින කපනවා කියලා ඇහලා ඇති වෙලා. හැබැයි කවුරුත් මේ දේවල් කරන විදියක් කියන්නේ නැහැ. කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. ඔබතුමාටවත් පුළුවන් ධර්මතරම කොහොමද මේක කරන්න කියලා කියන්නේ. දැන් මෙහෙම පුතේ රොඩි මිනිස්සෙක්ගේ දීජ කුලයේ තීන්දුවක් කපනකොට පුතේ අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා මේ ගෙරියොලුවයි මේ කත්ලියයි කියන එක. මේ ගෙරියොලුවයි කත්ලියයි දෙක නැතුව පුතේ මේ නීච කුල තීන්දුවක් කපන්න බෑ. එතකොට මේ දෙක මම සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක මම මාන්ත්‍ර කාණ්ඩ එක කොටසකින්ම මම ඔප්පු කරලා පෙන්නන්නම්. ඊට වඩා මට මේ ශාස්ත්‍රය ගැන කියන්න බෑ. ප්‍රසිද්ධිය. හරි ගුරුනාන්සේ. ඕම් මාලෝක ගල් පර්වතයේ ගිරිසම් මාලිගාමේ වැඩ වාසස්ථානය කරන එළගවරුඩියාගේ ගෙයි තාත්පෙට්ටියේ ගෙරිමස් කාලකුණු රොඩි කෙල්ලන් 84 දවසකගේ ලේමාලේ කිරිමාලේ කාලකුණු අන්ත කුලකාරිගේ මගුල් කුල්ලෙන් ඉපන් නීච කුලකාම යක්ෂණි මේ නරලවට බිලි කරන්නේ මේක පුතේ කොටස් 8කින් සමන්විත මන්ත්‍රයක්. ඒ නිසා මේක කොටස් 8ක් කිව්වොත් මට මේ වෙලාවේ සාමාන්‍යයෙන් මම මේ පුද නැතුව කියන්නේ නැහැ පුතේ මේක එක කොටසක් ඒක නිසා ඇති. හරි. අපිට දැන් තේරෙනවා ඔබතුමා ළඟ වැඩ තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබතුමා වැඩ දන්න නිසාවෙන් තමයි ඔබතුමා මේ දේවල් කරලා අපිට පෙන්වන්නේ. ඔබතුමා අපි දෙන අභියෝගේ බාරගන්නේ ඒ නිසාවෙන්. ඉතින් ගුරුනාන්සේ අවසාන වශයෙන් මට කියන්න ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය? පුතේ මගේ දුරකථන අංකය මම දැන් පුතේ දීලා දැන් කලින් වැඩසටහනටත් මගේ පුතාලා මයින් දුරකථන අංකයක් ඉල්ලන්න ඇති. හොඳද? ඒකටත් මම දුන්නා. ඒකනොත් දැන් මට මේ ඇවිල්ලා සෑහෙන කරදරයක් මේක. හැබැයි පුතේ මෙහෙමයි. මම ওই දරුවෝ කවුරක්වත් කරදරයක් හැටියට බාරගන්නේ නැහැ. මම හැමෝට පීඩන්න කැමතියි. හැබැයි පුතේ මං කියන්නේ ඉවසිලිවන්තව. මගේ පුතාලා මේ කෝල් එකක් අරගෙන ඒක මේ මම ඒ වෙලාවේ උස්සිව නැහැ කියලා ඉවරලා ඒකට කිසිම අමනාපයක් හිතන්න එපා. ඒ කියන්නේ ඉල්ලීම කියලා අනිත් එක මම මේ දුරකථන අංකය දෙන්න පුතේ මේක මට මේ මෙතෙන්ට වැඩ කරගන්න සල්ලි හම්බ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. හොඳද? මේ දුරකථන අංකය යම් කිසි කෙනෙකුට හදිස්සිම පිටක් විතරක් ඕන නම් පුතේ මට කතා කරන්න. මගේ දුරකථන අංකය පුතේ 076යි 37යි 39යි 295. තව එකක් පුතේ මේ දුරකථන අංකය ඉන්ටර්නෙට් එකේ විතරක් නෙමෙයි පුතේ මුළු ලංකාව පුරාම වසර ගාණක් තියෙන දුරකථන අංකයක්.
හරි. එතකොට ඔය දුරකථන අංකයට Viber WhatsApp පහසුකම් තියෙනව නේද ගුරුනාන්සේ? මේකට පුතේ ඒ අන්තර්ජාල පහසුකම් තියෙනවා. මොකද දේවාල රාජකාරී කරන වැඩ කටයුතු කරන දරුවන්ට බලන්න හරි ගස්ස ගන්න එපා. ඒකින්ද මං මේ දේවල් හරි ගස්සලා තියාගෙන ඉන්නේ. හරි ගුරුනාන්සේ. ඔබතුමා ඇත්තටම අවංක භාවයෙන් යුතුව ගොඩාක් විවෘතව අපිට හැමදේම කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉතින් තව තවත් වරු 3ක් වැනි කෙටි කාලයක් තුලදී තවත් හැඩෝ කඳුලෙන් ඉන්න ආදරසිත එකතු කරන්නට ඒ පින ලබන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ටීවී ලංකා අපි ප්‍රාර්ථනා කරනවා. සහ ඔබතුමා අෂ්ට කර්මයක් ගැන කිව්වා. ඒ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරන්න මම නැවත වතාවක් ඔබතුමා ළඟට එනවා කියන පොරොන්දුව පිට අද දවසේදී ඔබතුමාට සමු දෙනවා. ඔබතුමාට ආයිබෝවන්. බොහොම ස්තුතියි. හරි ආයිබෝවන් පුතේ.